And now, live at 8. ආයිබෝවන් වෙලාව රාත්‍රියටයි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න. ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් at 8 සමගින්. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. මුල් අවධානය සිරස්තල. අගෝස්තු 5 වෙනිදා ඡන්ද විමසීමේ කාලය දීර්ඝ කෙරේ. කුසල්ට අධිකරණයෙන් නැප රියදුරු බලපත්‍රයේද తాවකාලිකවත් හිටුවයි. රතනහිමියන්ගෙන් ආණ්ඩුවට අභියෝගයක්. අපි අපේ අහිංසාවාදී අවිය ඔසවන්න කලින් මද්‍රසා පාසල් වැහීමට ආණ්ඩුව කටයුතු කරන්න ඕන. පාවහන් තුළ හෙරොයින් අසුරා බන්ධනාගාරයට රැගෙන ගිය නිලධාරියෙක් සොයා විමර්ශන. කිලිනොච්චියේ නිවසක් තුළ සිදු පිපිරීම ගැන අත්අඩංගුවටගත් අමුසෙමි යුවලගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ. මාරාන්තික රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරියා. ඒ පුද්ගලයෙකුට මරු කැදවමින් ඊයේ අලුයම සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කුසල් මෙන්ඩිස් පානදුර උතුර පොලිසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී පරණ ගාලුපාරේ හොරේ තුඩුව 13 කනුව ප්‍රදේශයේදී ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් පැදූ සුඛෝපභෝගී ජීප් රථය පාපැතියක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදු වුණේ අලුයම 5ට පමණ. අනතුර සිදුවන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් නොතිබුණා. අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ නෙවිල් පීරිස් නැමැති පානදුර ගොරකාපල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි දෙදරුපියෙක්. බස් රථ කොන්දස්තරවරයෙකු ලෙස සේවය කළ ඔහු අලුයම රාජකාරියට යමින් සිටියේදී මෙම අනතුරට මුහුණ දී තිබුණා. දරුවන්ටත් මටත් ඉන්න තැන නැහැ. අපිට දැන් කුලී මුදල් ගෙවන්නත් විදියක් නැහැ. අපි අත්සරණයි. යාගෙන් තමයි අපි ලැබුණේ. යා අවසරේ මේ මුදල් ගෙනකන් ඉන්නම අපි ජීවත් වෙන්න. අනතුරින් පසු පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවටගත් කුසල් මෙන්ඩිස් පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගියේ අද පෙරවරුවේ. අනතුරුව ඔහු පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එහිදී ඔහු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. එසේම කුසල් මෙන්ඩිස්ගේ රියදුරු බලපත්‍රය తాවකාලිකව අත්හිටුවීමටද අධිකරණය නියෝග කරනු ලැබුවා. ඇප ලැබීමෙන් අනතුරුව ඔහු ප්‍රධාන ගේට්ටුව මගහැර වෙනත් ගේට්ටුවකින් පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මීට අදාළ නඩුව ලබන සැප්තැම්බර් මාස 9 වෙනිදා යලි කැඳවීමට නියමිතයි. COVID-19 වෛරසය හේතුවෙන් වසා දමා තිබූ පාසල් නැවත විවෘත කිරීමේ ක්‍රියාවලියේ දෙවැනි අදියර අද ආරම්භ වුණා. ඒ අනුව අද 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් විවෘත වුණේ තෙමසකට පමණ පසුවයි. COVID-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 13 වෙනිදා වසා දැමුණු රජයේ සියලු පාසල් යලි විවෘත කිරීම ඇරඹුණේ අදියර 4ක් යටතේ. එහි දෙවන අදියර අද ආරම්භ කරමින් 5, 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් අද පෙරවරුවේ දින 115කට පසු යලි පාසල් වෙත පැමිණියා. ගොඩක් කාලෙකින් ආවේ හරි සන්තෝෂයි මට. පටන් ගත්ත ගැන සතුටු වෙනවා ඉස්කෝලේ. සිසුන් පාසලට පැමිණෙන අතරතුර ඇතැම් පාසල් පරිශ්‍ර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක් වුණා. ඇතැම් පාසල් ආරම්භ වුණේ මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ. වීදි නාට්‍ය මගින් පාසල් සිසුන් දැනුවත් කිරීමටද ඇතැම් පාසල් පියවරගෙන තිබුණා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලාපෙරුම මහතාද අද පෙරවරුවේ මාතර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකම නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. සැප්තැම්බර් 7 වෙනිදා දක්වා විභාග කල් දැම්මා. හැබැයි අපි නැවත පාසල් පටන් ගත්තයින් පස්සේ විදුහල්පතිවරුන්ගෙන් අහලා, ගුරුවරුන්ගෙන් අහලා, දරුවන්ගෙන් අහලා ඒ අවශ්‍ය තීන්දුව ගන්නවා කියලා.
සෞඛ්‍යංශ පවසන්නේ පාසලට පැමිණීමේදී හා නැවත පිටව යාමේදී මුඛ ආවරණ පැළඳිය යුතුවත් පාසල තුළදී එය අත්‍යවශ්‍ය නොවන බවයි. එසේම උණ කැස්ස සෙම්ප්‍රතිශාව වැනි රෝග ලක්ෂණ තිබේ නම් සිසුන් පාසල්වලට එවීමෙන් වළකින ලෙසද සෞඛ්‍යංශ දන්වා සිටිනවා. පහත් ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7:30 සිට පසුරු 1:30 දක්වා පාසල් පැවැත්වෙන අතර 11 සහ 13 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් පැවැත්වෙන්නේ පසුරු 3:30 දක්වායි. හැම ගුරුවරයෙක්ම සුනහමාරණ ඉදින් අවශ්‍ය නැහැ. අපි විදුහල්පතිට ඉල්ලා හිටින්නේ ගුරුවරු අතර ප්‍රශ්න ඇති කරන්න එපා. අවශ්‍ය ගුරුවරයෙක් තියාගන්න අනිත් ගුරුවරුන්ට යන්න දෙන්න. පාසල් නැවත විවෘත කිරීමේ ක්‍රියාවලියේ තෙවන අධීරය යටතේ 10 සහ 12 ශ්‍රේණිවල සිසුන් ජූලි 20 වනදා පාසලට පැමිණීමට නියමිතයි. සිව්වන අධීරය යටතේ ජූලි 27 වනදා 3, 4, 6, 7, 8 හා 9 ශ්‍රේණිවල සිසුවියන්ට පාසල් ඇරඹෙන අතර පළමු සහ දෙවැනි ශ්‍රේණිවල සිසුන්ට පාසල් විවෘත වන්නේ අගෝස්තු 10 වනදායි. මේ අතර මෙම ක්‍රියාවලියේ පවතින ගැටලු කිහිපයක් පිළිබඳව ගුරු සංගම් අදහස් පළ කළා. සමහර පාසල් 10 ශ්‍රේණික ඇඳවලා තියෙනවා. අපි වගකීමෙන් කියන්නේ. සමහර පාසල් එක වසරක ඇඳවලා තියෙනවා. මේක වැරදි. කෝ නියෝගේ? පාසල් පද්ධතියේ මේ වෙලා තියෙන ව්‍යාකූලතාවය අදම ඉවර කරන්න කියලා අපි අධ්‍යාපන අමාත්‍යවරයාට කියන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කරන ජනහමු රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පුත්තලමේදී සහභාගී වුණා. මේ සඳහා එක් වූ ජනතාව තමන්ට ඇති ගැටලු රැසක් එහිදී ජනාධිපතිතුමන්ට යොමු කළ අතර ඊට විසඳුම් ලබා දීම සඳහා නිලධාරීන්ට ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. පුත්තලම ආනමඩුව දාමු දසනායක ක්‍රීඩාංගණයේ අද උදෑසන පැවති මේ ජනහමුවට ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් රැස්ව සිටියා. පුත්තලම නීලම්බැම්ම වර්ෂා කාලයේදී ගංවතුරට ගොදුරු වන බව ජනතාව මෙහිදී ජනාධිපතිතුමා වෙත පැවසුවා. පුත්තලම ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පැවති ජනහමුවකටද ඉන්පසුව ජනාධිපතිතුමා එක් වුණා. එහිදීද ජනතාවගෙන් ජනාධිපතිතුමාට ලැබුණේ ඉතා උණුසුම් ප්‍රතිචාරයක්. ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවක් වන වනාලි තර්ජනය පිළිබඳව මෙහිදී ජනතාව ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු කළා. පොහොරයින්ගේ ඇතුළු කෘෂිකර්මාන්තයේ ආශ්‍රිතව වෙනත් ගැටලු පිළිබඳවද ජනතාව මෙහිදී ජනාධිපතිතුමන්ට සිහිපත් කළ අතර ඉතා ඉක්මනින් මේ ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දීම සඳහා මෙහිදී ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අද මාදම්පේ පැවති ජනහමුවකටත් ජනාධිපතිතුමා සහභාගී වූ අතර එහිදීද ජනතාව ජනාධිපතිතුමාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. මෙහිදී කාන්තාවක් විසින් එකතු කරගන්නා ලද රුපියල් ලක්ෂ 2ක මුදලක් COVID-19 අරමුදල වෙනුවෙන් ජනාධිපතිතුමාට බාර දුන්නා. මේ දිනවල අහන්නට ලැබෙන සත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මේ අතර අපේ රටේ දේශපාලනයට සුබ ප්‍රදේශයක් ගැනත් අගමැතිතුමා හම්බන්තොටදී අනාවරණය කළා. ශ්‍රේෂ්ඨ පුරවැසියන්ට තැන්පත් මුදල කැපුවා කියලා ලොකු ප්‍රචාරයක්. ඒක පට්ටපල් බොරුවක්. කුරුණෑගල තියෙන අක්‍ර 50ක වත්තක්. ඒක කාගේද කියලා ඇහුවම ආරක්ෂක ලේකම්තුමා කිව්වා. ජොන්සන් ඇමතුමා ඇහුවා මේ කොහෙද ආවෙන්නේ? මගේ ඊටමනේ. නෑ ඕක ගෝඨාභයගේ කියලා කිව්වා නේද? අට්ටිය. මම තමයි කිව්වේ සර් පොල් ගෙඩියක් ඉතුරු වෙන්නේ නෑ. දැන් පොල් ගෙඩියකුත් ඉතුරු වෙනවා. වත්තට පනින්නේ නෑ කවුරුවත්. වස්ගමුවේ හොටලයක් තියෙනවා. මේ හොටලේ ඉන්නේ බැසිල් මහත්තයාගේ කිව්වේ. ඉතින් මං ඇහුවා මේ කොටසක් වගේ දීලා තියෙද කියලා නිකන් සැකේට. මගේ කිව්වොත් මුන් මේක මගෙන් කප්පම් ගන්නෙ නෝ. දැන් බැසිල් මහත්තයාගේ කිව්වේ ඉඳ කාරුත් දෙන්නේ නැහැ මට කරදරයක් නැහැ. ඒක හේතු තිබුණා ඒ කට්ටියට ඒවා කියන්න. ඊට පස්සේ කිව්වා කොල්ලු පිටිය හන්දියට එනකන් තියෙන ඔක්කොම ඉඩ කඩන් ටික මහින්ද රාජපක්ෂ ගත්තා කියලා. ඒක ටෙම්පරරිස් එකත් එක්කම මේවා එක්තරා ජනතා කොටසක් විශ්වාස කරා නැත්තේ නෑ. අපේ ගම්වල විශ්වාස කරේ නෑ. උදේ ගින්දනේ මට ලක්ෂ ගාණක් වැඩි ඡන්ද සමුන්නාන්සලා දුන්නේ. ඒක තමයි අපි හම්බන්තොටට ආදරේ. මේ මැදමුලන ජයග්‍රාහක ස්ථානය මේ ජනාධිපතිවරු දෙන්නේ අතානායකවරේ පිළිගලද ඇමතිවරේ සාමාන්‍ය වැඩ කරන්න ශක්තිය අපිට ලැබුණේ මෙතනින්. තමුන්නාන්සලා අපිට කරපු දැක්කු සැලකිල්ල ඒක අපිට අමතක කරන්නේ නැහැ. අපිට අමතක කරන්න බෑ.
මේ අතර කඩාවැටුණු ආර්ථිකයේ යලි පණ ගන්වන හැටි අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කරලා දුන්නා. ඒ පිළියන්දල පැවති ජනහමුවකදී අපිට ගොඩ එන්න නම් ඩොලර් මිලියන 6000ක් වුවමනයි. මේ ආණ්ඩුවට ඒක හොයාගන්න බෑ. මම කියනවා මේක හොයලා එතන ඉඳන් ඔයගොල්ලෝ සහන දෙන්න පුළුවන්. 2001 ගිහින් මං ආර්ථිකයේ ඍණ වුණාද? මම මුදල් අරගෙන කවුරුද්දකින් ඒක ආපහු ධන වේගයකටපත් කරා. 2015 ණය ගෙවන්න බැරි වෙලා ඡන්දෙන් පස්සේ අපි දිනුවාම මම ආපහු ගිහින් මුදල් අරගෙන අපිට පුළුවන් වුණා ණය ගෙවන්න. ඒගොල්ලෝ කිව්වා ණය ගෙවුවා විතර නෙමෙයි. අපේ ප්‍රාථමික අයවැය පළවෙනි වතාවට අවුරුදු 40කින් පස්සේ අතිරික්තයක් තිබුණා කියලා. 2019 හොඳ ආර්ථිකයක් මම යනකොට අර පැත්තට බාර දුන්නා. ඉතින් මම ආපහු යන්න. මම ගිහින් කතා කරන්න. අපේ ප්‍රතිපත්ති පෙන්නලා ඔය ඩොලර් බිලියන 6න් කොටසක් අරගන්න. ඒ සහතිකයේ මට ඕන. මම කොහොම හරි ඒ ටික අරගෙන දෙන්න. අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා කතා කරලා මම ඒක අරන් දෙන්න. මට බණී මේවා ගැන. ගැත්තා කියයි. මම බඩ පුරවලා දෙන්න. සල්ලි වර දෙන්න. ඒක ගත්තයන් පස්සේ අනික් රටවල් වලට කතා කරලා ඉතුරු සල්ලිත් හොයලා ඩොලර් මිලියන 6000 පළමුවෙන්ම හොයලා දෙනවා කියලා මං කියන්න කැමතියි. මේ අතර සමගි ජනබලවේගේ ජංගම දුරකථන යෙදවුම ජනගත කිරීම අද සිදු කෙරුණේ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී. අද දවස වෙනකොට අපේ රටේ ආර්ථික ආරක්ෂාව paludu වෙලා අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා ආර්ථිකයේ කඩා වැටීම තුල සමාජ ආරක්ෂාවත් හීන වෙලා ක්‍රමයෙන් ආර්ථික සමාජීය ආරක්ෂාව paludu වීම හීන වීම තුල දේශපාලන ආරක්ෂාවත් රට තුල ෂෙයා වෙමින් පවතින ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්නට නම් අපේ රටේ කඩා වැටුණු ආර්ථික අපි ගොඩනගන්නට ඕන කඩා වැටුණු ආර්ථිකයේ ගොඩනැගීම උදෙසා අක්‍රිය වුණු ආර්ථික චක්‍රය නැවතත් වරක් වේගවත්ව සක්‍රිය කිරීම සඳහා ජනතාව අතට මුදල් ලබා දීලා ඉතිරි කිරීම පාරිභෝජනය ආයෝජනය යන ආර්ථික ක්‍රියාවන් තුළ අපට හැකි වෙනවා ගරා වැටුණු ආර්ථිකය නැවතත් වරක් ශක්තිමත් ස්ථාවරයකට ගෙනෙන්න. එයයි අපේ අරමුණ. ආණ්ඩුව මෙවර මැතිවරණයේදී අපේක්ෂා කරන 3/2 බලය කිසිසේත් ලබාගත නොහැකි බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අද බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා. මේ ආණ්ඩුව මේ වෙලාව අපේක්ෂා කරන 3/2ක බලයක් කිසිසේත්ම ලැබෙන්නේ නැහැ. හරි පැහැදිලි. යුද්ධ ජයග්‍රහණය කරලා 58ක ඡන්ද ප්‍රතිශතයක් අරගෙන ඒත් උන්ට ලබා ගන්න හම්බුනේ 3/2කට වඩා අඩු බලයක්. හැබැයි මේ ආණ්ඩුවට හැම වෙලාවෙම අසීරුතාවයට පත් වෙන හැම වෙලාවෙම බලය ශක්තිමත් කර දීමේ කිහිලිකරුව බවට පත් වුණ එක්සත් ජාතික පක්ෂය. 2005 දී මහින්ද රාජපක්ෂ මහත්මයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබුණේ. එක විට 17ක් ගියා. විටින් විට තව ගොඩක් ගියා. ගිහිලා තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාට 113 බලය නිර්මාණය කළා තිබුණේ එක්සත් ජාතික පක්ෂය 2005 ගොඩනැගුණු මහින්දගේ පාලනයට. 2010 දී 3/2ක් ලැබුණේ නැහැ. හැබැයි 3/2කට අවශ්‍ය වෙන മന്ത്രിවරු 20ක් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දෑත් ශක්තිමත් කරන්න ගිහලා තමයි 3/2 අරන් දුන්නේ. ඒ 3/2 ප්‍රතිඵලයක් හැටියට තමයි 18 වෙනි සංශෝධනය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ආවේ. ඒ විතරක් නෙවෙයි පසුගිය දින 52 මහින්ද රාජපක්ෂ මහත්මයා 113 හදා ගැනීම සඳහා කොහෙන්ද කට්ටිය එව්වේ? රනිල් වික්‍රමසිංහ අතේ ආණ්ඩු බලය තිබිලා කට්ටිය දුන්නේ කවුද? රනිල්ගේ කණ්ඩායම. ඒ නිසා මේ ඡන්දෙන් පස්සෙත් විය හැකි එක. දැනට ක්‍රියාත්මක මද්‍රසා පාසල් වසා දැමීමට ක්‍රියා නොකරන්නේ නම් ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. අද රාජගිරියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මේ අදහස් පළ කළා. පෞගිය කාලේ සහරාන්ගේ බෝම්බ පිපිරීමටත් රටපුරා මද්‍රසා පාසල් ඇතිවීමට විශේෂයෙන්ම සමාජයේ ආහාරයෙන් බෙදීම වැඩ කරේ ජමයතුල්ලා උලම. ජමයතුල්ලා උලම කරේ මොකද්ද? සිංහලයන්ගේ කිසිම ආහාරයක් ගන්න බැරි විදියට හලාල් නැත්තම් අපි කන්නේ නැහැ කියන විදියට එතන බිස්නස් එකක් පටන් ගත්තා හලාල් සංස්කෘතිය. ජමයතුල්ලා උලම මේ විදියට කටයුතු කරනවා නම් අපට සිද්ධ වෙනවා අහිංසාවාදී අරගලයක් කරන්න. සියලු භික්ෂූන් වහන්සේලා එකතු කරගෙන අපි මුස්ලිම් භාණ්ඩ වර්ජනය කිරීමේ ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒක හන්ද ජමයතුල්ලා උලම මේ පිළිබඳ ප්‍රකාශයක් කරේ නැත්තම් අපි ලබන සතියේ ඉඳලා මහානායක ස්වාමීන් වහන්සේලා තු සීලු ස්වාමීන් වහන්සේලා ඒකරාශී කරගෙන විශේෂයෙන්ම අපි කිසිම භාණ්ඩයක් අපි මුස්ලිම් කඩවලින් ගන්න යන්නේ නැහැ කියන ඒ බලපෑම මුළු රටටම අපි කරන්න සූදානම්. පසුගිය දෙවනිදා පැවති මාධ්‍ය හමුවකදී විජේදාස රාජපක්ෂ මහතා රාජිත සේනරත්න මහතා ඇවන්ගාඩ් ආයතනයෙන් මුදල් ලබාගත් බවට චෝදනා කළා.
ඊට පසු දින රාජිත සේනාරත්න මහතා ඊට පිළිතුරු ලබා දුන් අතර විජේදාස රාජපක්ෂ මහතාද ජනහමුවකදී නැවතත් රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අදහස් පළ කළා. මේ රාජිත සේනාරත්න මහත්මයාට මට අභියෝගයක් කරලා තියෙනවා කියලා එයා ඇවන්ගාඩ් සමාගමෙන් කප්පම් මුදල් ලක්ෂ 200ක් ගත්ත එක පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. දැන් මේ ලේඛන මට 2015 අවුරුද්දේ ලැබිච්ච ලේඛන. මේ ලේඛන අනුව ලක්ෂ 50ක චෙක් පතක් 2015 8/11 වෙනිදා මේ තියෙන චෙක් පත තව චෙක් පතක්. එතකොට මේ චෙක් පත මුදල් කරගත්ත බවට බැංකු ස්ටේට්මන්ට් එක මට ගෙනත් දීලා තියෙනවා. ඊළඟට ජූනි 14 වෙනිදා ලක්ෂ 50ක චෙක් පතක් ඒ ආකාරයටම ඒක බැංකුවේ මුදල් කරගෙන තියෙනවා මාසික කිනුම් ලේඛනය අනුව. ඊළඟ ලක්ෂ 50 2015 ජූලි 8 වෙනිදා ලබාගෙන තියෙනවා. ඒකත් බැංකුවෙන් මුදල් කරගෙන තියෙනවා. මේවට ඉන්වොයිස් තියෙනවා. ඇවන්ගාඩ් සමාගමේ ඉන්වොයිස් තියෙනවා. අස්සම් කරලා බාර අරගෙන තියෙන්නේ වෛද්‍ය සයුර සමරසුන්දර. ඒ කියන්නේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා බවට කටයුතු කරපු තැනැත්තා රාජිත ඇමතිවරයා විසින් පත් කරගත්ත ඔහුගේම හිතවත් වෛද්‍යවරයෙක්. අනිත් ලක්ෂ 50 ඔහු පැවසුවා මුදල් වලින් ලබා දුන්නා කියලා රාජිත සේනාරත්න. මට ඔප්පු කරන්න නේ කිව්වේ සල්ලි ගත්ත කියලා ඔන්න මම ඔප්පු කරා. ජනාධිපති නීතිඥයයි කියන විජේදාස රාජපක්ෂ මහත්තයා ඇවන්ගාඩ් එකට කොන්ත්‍රාත් එකක් ඊයරෑ කළා තියෙනවා. ඇවන්ගාඩ් මට සල්ලි එව්වයි කියලා මං කිව්වා මං කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. මම ප්‍රතික්ෂේප කරේ අපිට විරුද්ධව අපිව පරද්දන්න අපිව මරන්න හිටපු මිනිසුන්ට උදව් කරපු ගැට්කියගෙන් මුදල් ගන්න මට වැඩක් නැහැ කියලා. මං කිව්වා සත පහක්වත් ගේන්න එපා හතර මායිමකට ගේන්නත් එපා කියලා. හැබැයි එදා කිව්වේ මිලියන 5යි කියලා. දැන් ඊයේ රෑ වෙනකොට ඒක මිලියන 20 වෙලා තියෙනවා. කෝටි 2ක් වෙලා තියෙනවා එකපාරට. මේ පිළිබඳව අපි වහම නීතිමය කටයුතු කරනවා විජේදාස රාජපක්ෂට විරුද්ධව. මොකද විජේදාස රාජපක්ෂය කියන මිනිස්සයා සල්ලි නම් ඕන එකක්. බලය සඳහා ඕන එකක්. එහෙමනේ පක්ෂ මාරු කරන්නේ ප්‍රතිපත්තිමය කාරණා මුකුත් නෑනේ යාට. ඒ නිසා මේ මම කරුණා කළා කියනවා රාජපක්ෂලට මේ මඩින් නැතුව ගොඩින් එන්න. මොකද මගේ කේන්දරේ තියෙනවා මට ගහන එකෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඉතින් ඕක තමයි එයාටත් මහින්ද මහත්තයා මට අඬ ගහලා කියනවා අලුත් කැබිනට් එකේ ඇමතිකමක් ගන්න කියලා. මම කිව්වා රයිට්. එහෙනම් මට ඊට කලින් දැනගන්න ඕන ඔබතුමාට UNP එකෙන් අපිට ආරංචි කණ්ඩායමක් එනවා කියලා. මගේ කෝප් වාර්තාවේ හොරුයි කියලා සඳහන් අය ඒ අයත් ගන්නවද? මං කිව්වා ඔබතුමා ඒ දූෂිතව ගන්නව නම් මාවේ කැබිනට් එකේ වාඩි කරන්න එපා. මම කෝප් වාර්තාවෙන් පෙන්නන කෝටි 30000ක් වංචා දූෂණ වෙලා තියෙනවා. ඒ වගකියුතු දූෂිත දේශපාලඥයින්ගෙන් මුලින්ම ඉන්න කෙනා තමයි රාජිත. ඔහු දන්ත වෛද්‍යවරයෙක් තමයි. හැබැයි ඔහු තමයි අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දන්ත ඖෂධ විකුණන වෙලෙන්දා. කල්ලිකුත්තු බේත් විසිකරපුව පිටරටින් ගෙනල්ලා රත්පලන්නේ ගෑප් ඇතුලේ තියාගෙන කල්ලිකුත්තු ලේබල් එක ගලවලා අලුතෙන් ලේබල් එකක් ගහලා උසුසලටයි ත්‍රිවිධ හමුදාවටයි සෞඛ්‍ය අමාත්‍යාංශයටයි බේත් විකුණන වෙලෙන්දා. මේක CID එකෙන් ඇල්ලුවා. අල්ලලා මහාධිකරණේ නඩු දැම්මා. ඔයගොල්ලෝ දන්නවා අපරාධ නඩු උපකරණ ටිකක් අමාරුයි. සාක්ෂියක පොඩි පරස්පර විරෝධීතාවයක් ආපුවාම චූදිතයා නිදහස් කරනවා. ඔහොත් නිදහස් වුණා. හැබැයි මම මේක ඇතෑරියේ මම අභියාචන අධිකරණේ නඩුවක් දැම්මා මේ වගේ දූෂිතව පාර්ලිමේන්තුවේ තියන්න බෑ කියලා. ලංකාවෙන් එකම මිනිස්සු අධිකරණ තීන්දුවකින් മന്ത്രി දුරේ අහෝසි කරා. උණුසුම් වන දේශපාලනයේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් දැක්වූ අදහස් කිහිපයක් දැන්. මත්කුඩු හා පාතාලයට සම්බන්ධ පුද්ගලයන් ජීවිතාන්තය දක්වා සිරගත කිරීම මේ රටට අද ඔබින ප්‍රතිපත්තියක්. ඒතර ඒ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ ශක්තිමත් බහුතරයක් අවශ්‍යයි. අන්න ඒක අපිට ලබා දෙන්නේ කියන ඉල්ලීම තමයි අපි ඡන්දදායකයන්ගෙන් කරන්නේ. පොහොට්ටුව කියන දේශපාලන ව්‍යාපාරේ 3-2 ගත්තොත් බන්දුලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තුවට තේරීපත් වුණත් පාර්ලිමේන්තුවට යන්නේ නැහැ. කෙස් පිටින් මහාන වෙනවා. මම අද කියන බය නැතුව. ඓතිහාසික ජයග්‍රහණයක් අපි ලබනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වයෙන් පොහොට්ටුව බල සම්පන්න පාර්ලිමේන්තු බලයක් අපි ලබනවා. ඉදිරි ගමන ගැන සැලසුම ගැන යම්කිසි වැඩපිළිවෙලක් නැතුව මේ අය මැතිවරණ ව්‍යාපාරය කරන්න පටන් අරගෙන තියෙනවා වෙනත් දේවල් ඒකට එකතු කරලා. පාර්ලිමේන්තුව ජයග්‍රහණය කරලා ඉවරයි. 3-2 අවශ්‍යයි. ඒ නිසා මේ 19 වෙනි ව්‍යවස්ථාව වෙනස් කරන්න 3-2 බලයක් අවශ්‍ය වෙනවා. ඒක ලැබෙනවා මම දන්නවා ස්ථීරවම. අද අපි නිදහස්ව සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය යටතේ ඉතාම ශක්තිමත්ව ඉදිරියට යනවා. අපිට පුළුවන්කම තියෙනවා මේ සටන දිනන්න. සජිත් පරාදයි ලක්ෂ 14. සජිත්ට බෞද්ධ ඡන්ද ලැබුණේ දැන් සුජීව කියලා තියනවලු අඩුවෙල 100ක් ගෙනල්ලා රැස්වීමක් කරලා පෙන්නන්න කියලා. මම කියනවා මම ඕන්නම් කොළඹ දිස්ත්‍රික්කේ 15000ක් මම ඕනම
රැස්වීමකට ඕනම ආසනයකට ගෙනල්ලා පෙන්නන්නම් කියලා සුජීවට මම කියනවා මිත්‍රෝ. ඒක සුජීව සෙන්සියට ගහන්න බෑ. අපේ තාත්තලා මුද කොන්ද පන්දිලා අපි හදලා තියෙන්නේ. ඉන්නේ කාට කියලා තමයි හැම එකක්ම බලන්නේ. වෙනම හොඳයි. එයාට මට පයින්නේ. ඒ හින්දා සහෝදරයෝ තුප්පු දෙක දේශපාලනය කරන්න එපා. දැන් UNP අවුල නෙමෙයි. අපේ සමහර අයගේ කතා අහුවම මිනිස්සු හිතනවා UNP එක විතරක් නෙමෙයි මේක ඇතුළෙත් කචල් නේද. මේකෙත් කණ්ඩායම් බෙදෙනවනේ. ඒක එච්චර හොඳ දේවල් නෙමෙයි. Good morning. How Nalin Bandar? Oh, ප්‍රවෘත්ති සාකච්ඡාව ගැන මම ගන්නම් ඈ. හරි. Okay. කොල්ලක් ආවා. නෑ අපිට එන්නේ මේ ජංගම දුරකථනයෙන් එනවා. ජංගම දුරකථනයෙන් කෝල්ස් එනවා. ඉතින් ඒගොල්ලෝ කියන ඒවා ආපුවම අපිට තේරෙනවා අපි ගත්ත තීරණේ හරි කියලා. පොඩ්ඩක් අපේ අලි මිනිස් ගැටුමක් තිබ්බා. මම හිතන්නේ මේ පැත්තට මම හිතන්නේ ඒක නැත්තු ඇති. මේ නෑනේ. අලි නෑනේ. දැන් හිටපු ටිකත් මම හිතන්නේ පැනලා දුවනවා මම හිතන්නේ. මේ ඒ දෙකට කැඩලානේ. Sri Lanka's choice. General Elections 2020. විරාමෙන් අනතුරුව ඔබ නැවතත් ලයිව් එට සමගයි. දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතායි. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ගෙන එන්නට ෆාතිමා නස්රෙන් සෝදානම්. 2012 වසරේ නොවැම්බර් මාස 9 වන දින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වයක් සමග රැඳවියන් 27 දෙනෙක් මිය යාමේ සිද්ධියට අදාළව පසුගිය රජය තමන්ගෙන් දේශපාලනිකව පරිගැනීමට කටයුතු කළ බවට පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා කළ පැමිණිල්ලට අනුව අද දිනේදීත් දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී සාක්ෂි විමසීම සිදු කෙරුණා. එහිදී සාක්ෂි ලබා දෙමින් නියෝමාල් රංගජීව මහතා පැවසුවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සාක්ෂිකරුවන්ගේ මුල් ප්‍රකාශ කිහිපවරක්ම ඉල්ලා සිටි නමුත් ඒවා නොලැබීම නිසා මහාධිකරණයේදී නඩුව විභාග වන අවස්ථාවේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරමින් දේශපාලන පරිගැනීම් මත ඔබට අසාධාරණයක් සිදු ඇති බවට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ නොවන බවත් දිගින් දිගටම ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විමසා සිටියා. එහිදී රංගජීව මහතා පැවසුවේ එම සිදුවීම සම්බන්ධයෙන් සුදේශ් නන්දිමාල් සිල්වා වැලිකඩ ප්‍රධාන ජේල පල්ලෙකුඹුර වලව්වේ කුඩා බණ්ඩාර සෙනරත් බණ්ඩාර ලියනාරච්චි සහ ඇසරක් කුලිගේ ඉන්දික පෙරේරා යන අය තමන්ට විරුද්ධව සාක්ෂි ලබා දුන් බවයි. රංගජීව මහතා කිහිපවරක් සඳහන් කළ පරිදි දේශපාලනික වශයෙන් අගතියක් සිදු වූයේ කෙසේදැයි නීතිඥවරිය වැඩිදුරටත් විමසා සිටියා. ඒ අවස්ථාවේ ඔහු පැවසුවේ වැලිකඩ බන්ධනාගාර සිදුවීම පිළිබඳ 2015 වසරේදී එවකට මද්‍රව්‍ය දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජි ජයසුන්දර මහතා තමන්ගෙන් විමසූ බවත් ඒ අවස්ථාවේදී තමන් ඊට සම්බන්ධ නොමැති බවත් නිලධාරීන් කැඳවා තොරතුරු විමසන ලෙසත් පැවසූ බවයි. එතුමා කිව්වා රංගජීව ඔයාට යන්න කිව්වේ ගෝඨාභය රාජපක්ෂනේ. ඔයා කොමිසමේදී එයාගේ නම කියන්න. මම ඔයාව නිදහස් කරලා දෙන්නම්. යනුවෙන් රංගජීව මහතා වැඩිදුරටත් පැවසුවා. අනතුරුව මලිත විමුක්ති සහ චමිත් හරිස්චන්ද්‍ර යන නීතිඥවරුන් මුල් ප්‍රකාශ නොලැබීම නිසා අගතියක් සිදුවන්නේ කෙසේදැයි රංගජීව මහතාගෙන් විමසා සිටි අතර ඔහු පැවසුවේ මුල් ප්‍රකාශ තිබුණේ නම් වත්මන් නඩු විභාගයේදී පරස්පරතා පිළිබඳ සැකයක් නොමැති බවයි. රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවක් කොළඹ තොටලඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාවගේ මව්පියන්ද මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබුවන් බවයි පොලිසිය පැවසුවේ. මේ අතර පයාගල ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවටගත් පුද්ගලයා බන්ධනාගාර රැඳවියන් සඳහා කලක සිට හෙරොයින් ලබා දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. කොළඹ අපරාධ කොට්ටාස නිලධාරීන් පයාගල ප්‍රදේශයේ 25 හැවිරිදි අදාළ සැකකරු සතුව තිබූ මෙම සපත්තු යුගල පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 40ක් තිබී සොයා ගැනීමටයි හැකි වුණේ. පසු අදාළ සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් හෙරොයින් සොයා ගැනීමට අපරාධ කොට්ටාසයේ පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමට හැකි වුණා. අත්අඩංගුවටගත් සැකකරු පවසා ඇත්තේ හෙරොයින් සහ සපත්තු යුගල බැගින් දින කිහිපයකට වතාවක් තමන්ට ගෙනවිත් දෙන බවයි. ඒ අනුව එක් සපත්තු යුගලකට හෙරොයින් ග්‍රෑම් 40 බැගින් අසුරා එම සපත්තු බන්ධනාගාර නිලධාරියෙකු වෙත ලබා දෙන බවද පවසා තිබෙනවා. මේ අතර කොළඹ දිසා දූෂණ මර්දනාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන කාන්තාවක් තොටලඟ මෝදර උයන නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 40ක් පමණ වටිනා මෙම හෙරොයින් සොයා ගැනීමටයි අදාළ නිලධාරීන්ට හැකි වුණේ.
ඊට අමතරව මද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බව කියන රුපියල් 50,000ක මුදලක්ද ඈසන්තකයේ තිබී සොයා ගැනීමට අදාළ නිලධාරීන්ට හැකි වූ අතර 26 හැවිරිදි සැකකාරිය කාලයක් තිස්සේ මද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඇගේ මව්පියන්ද මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව පසු වූ බවද වැටලීම කළ නිලධාරීන් සඳහන් කළා. පාතාල ක්‍රියාකාරකම් සහ කුඩු ජාවාරම් රැසක් බන්ධනාගාරය තුළ සිට මෙහෙවන බවට මෙවන විට තොරතුරු අනාවරණය වෙමින් පවතිනවා. ඒ හේතුවෙන් බන්ධනාගාරය තුළ ප්‍රතිසංස්කරණ රැසක් සිදු කිරීමට පසුගිය දින කිහිපය තුළදී පියවර කෙරුණා. අප අද ඉන්සයිඩ් ස්ටෝරි තුළින් විමසා බලන්නේ මේ පිළිබඳවයි. මෙරට සිදු අපරාධ රැසක් මෙහෙවා ඇත්තේ බන්ධනාගාරය තුළ සිට බවට පසුගිය සමයේදී චෝදනා එල්ල වුණා. විවිධ වූ අපරාධ මත බන්ධනාගාරගත වූ පාතාල කල්ලි නායකයින් එම අපරාධ මෙහෙවා ඇති බවටත් ඊට විවිධ පාර්ශවයන්ගෙන් ඔවුන්ට සහාය ලැබී ඇති බවටත් කරුණු රැසක් මෙවන විට අනාවරණ වී තිබෙනවා. මීට දින 3කට පෙර මුල්ලේරියාව කැලණිමුල්ල ප්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර ඇය මෙහෙවා තිබුණේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි නායකයෙකු වන දෙමටගොඩ චමින්ද විසින්. දැනට බන්ධනාගාරයේ පසුවන කොස්ගොඩ තාරකගේ පාතාල කල්ලියට අයත් බව කියන ගිනි අවිතෝගයක්ද පසුගිය 29 වෙනිදා හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සොයා ගනු ලැබුවා. එමෙන්ම කෝටියකට අධික මත්කොඩු තොගයක් සමග පසුගිය 22 වෙනිදා කාන්තාවක් අත්අඩංගුවට ගත් අතර ඇය මෙහෙවා තිබුණේද මත්කොඩු චෝදනා මත වාරියපොළ බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙකු විසින්. මෙවැනි පසුබිමක් තුළ බන්ධනාගාර කේන්ද්‍ර කර ගනිමින් සිදුවන ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා පසුගිය සති කිහිපය තුළ විශේෂ මෙහෙයුම් රැසක් බන්ධනාගාර තුළ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගත්තා. ඒ අනුව බූස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කංජිපාන ඉම්රාන්ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථනයක් සොයා ගැනුණා. එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන කොස්ගොඩ තාරක ගෞතම් සුසෙන් සහ ජෝර්ජ් යන රැඳවයන්ගේ සිර කුටි තුල තිබී තවත් ජංගම දුරකථන 3ක් ඊට පෙර සොයා ගැනීමටද බන්ධනාගාර නිලධාරීන්ට හැකි වුණා. තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වෙලේ සුදාගේ සිර කුටියේ තිබී සිම් කාඩ් පතක් සොයා ගැනීමටද බන්ධනාගාර නිලධාරීන් සමත් වුණා. ඊයේ රාත්‍රියේදී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදු කළ වැටලීමකදී ජංගම දුරකථන 12ක්, බැටරි 14ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන මද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සොයාගෙන තිබෙනවා. ගත වූ දින 4 තුලදී පමණක් එම බන්ධනාගාරයෙන් සොයාගත් ජංගම දුරකථන සංඛ්‍යාව 42ක්. එම දුරකථන සොයා ගැනුණේ සූක්ෂම ලෙස පොළවේ සහ බිත්ති තුල සඟවා තිබියදී. අදත් මහර බන්ධනාගාරයේ සිරමැදිරියක තිබී ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ බන්ධනාගාර ඉලක්ක කර ගනිමින් ගත වූ මාසය තුලදී මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කෙරුණු අතර එම මෙහෙයුම් වලින් ජංගම දුරකථන 1102ක්, සිම් කාඩ් පත් 688ක්, ජංගම දුරකථන බැටරි 1310ක් සහ ජංගම දුරකථන 283ක් සොයාගෙන තිබෙනවා. එමෙන්ම හෙරොයින් යයි සැක කෙරෙන මද්‍රව්‍ය ග්‍රෑම් 116ක්ද සොයාගත් බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා. මෙවැනි උපකරණ සහ මද්‍රව්‍ය බන්ධනාගාරය තුළට රැගෙන එන සූක්ෂම ක්‍රම කිහිපයක්ද බන්ධනාගාර නිලධාරීන් විසින් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. මේ ළඟදී වැලිකඩ බන්ධනාගාරයේ බලන්න ආව මේ වයස අවුරුදු 80ක පමණ ආච්චි කෙනෙක් මුඩුබුරා බලන්න එනකොට බෙහෙත් ටියුබ් එකක් ඇය විසින් ගෙනාවා මුඩුබුරාට ලබා දෙන්න. මේ පරීක්ෂා කිරීමේදී සොයාගත්ත එම ටියුබ් එක තුල තිබිලා හෙරොයින් ග්‍රෑම් සෑහෙන ප්‍රමාණයක්. ඒ වගේම මහර බන්ධනාගාරයේ සෝදිසි කිරීමේදී සොයාගත්ත බෙහෙත් ටියුබ් එකක් ඇතුලේ තිබිලා හෙරොයින්. මේ අතර බන්ධනාගාර තුළට එම බන්ධනාගාරවල තාපවලට ඉහළින් විසිකල පාර්සල් රැසක්ද පසුගිය මාසය තුලදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිය බහරයට ගෙන තිබෙනවා. මීගමුව බන්ධනාගාරය තුලදී පමණක් එවැනි පාර්සල් 20ක් පසුගිය මාසය තුල සොයාගත් අතර කොළඹ මැගසින් බන්ධනාගාරය සහ කළුතර බන්ධනාගාරයෙන්ද එවැනි පාර්සල් 4ක් සොයාගෙන තිබුණා. බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ මෙම පාර්සල් තුල මද්‍රව්‍ය මෙන්ම ජංගම දුරකථන සහ උපකරණ දක්නට ලැබුණු බවයි. විවිධ අපරාධ සඳහා මෙම දුරකථන භාවිත කරන බවත් ඒවා වැළැක්වීම සඳහා මේ වන විට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු සඳහන් කළා. ඒ අනුව දිවයිනේ සියලු බන්ධනාගාර ආවරණය වන පරිදි ජංගම දුරකථන සංඥා අවහිර කිරීමේ නව වැඩපිළිවෙලක් මෙවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඔබ නැවතත් ලයිව් එට් සමගයි. කිලිනොච්චිය පලෙයි අයියකච්චි ප්‍රදේශයේ නිවසක පසුගිය 3 වෙනිදා සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පාසල් ගුරුවරියක් සහ එම පිපිරීමෙන් තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිලිනොච්චිය පලෙයි අයියකච්චිය ප්‍රදේශයේ නිවසක පසුගිය 3 වෙනිදා පස්වරු 5:40ට පමණ කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා. එහිදී පුනරුත්ථාපනය වූ හිටපු LTT සමාජිකයෙකු බරපතල තුවාල ලබා යාපනයේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබුණා. අනතුරුව පිපිරීම සිදු වූ නිවස පරීක්ෂා කළ ත්‍රස්ත විමර්ශන ඒකකයට එම නිවසේ තිබූ මෙරට නිෂ්පාදිත බෝම්බ 3ක් කළු කොඩි සැමරුම සිදු කරමු යනුවෙන් සඳහන් කොඩියක් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සහ හිටපු LTT සමාජිකයෙකුගේ ඡායාරූප
ප්‍රත්‍යාරෝපයක් හමු වී තිබෙනවා. එම අවස්ථාවේ නිවසේ සිටි හිටපු LTT සමාජිකයාගේ බිරිඳද අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය අයියකච්චිය ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙක් ලෙස සේවය කරන අයෙක් බවයි පොලිසිය පැවසුවේ. මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අදාළ පුනරුත්ථාපනය වූ හිටපු LTT සමාජිකයා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකාර යුවලගෙන් ත්‍රස්තවාදයේ වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලිසිය පැවසුවේ. එම යුවල කුමන අරමුණක් වෙනුවෙන් පුපුරණ ද්‍රව්‍ය සකස් කළේද යන්න පිළිබඳව ආරක්ෂක පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මේ අතර අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී MK සිවාජලිංගම් මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ ඊයේ දිනේදී තමා කළුකොටි සැමරුමක් පවත්වනු ඇති බව සිතා අත්අඩංගුවට ගත් බවයි. நேற்றைய தினம் ஜூலை 5ஆம் தேதி கரும்பொலிகள் தினத்தை நான் ජුලි 5 වෙනිදා කළුකොටි දිනේ මම සැමරුවක් කියන සැකය මත උදෙම නිලධාරීන් ගොඩක් ඇවිත් මාව අත්අඩංගුවට අරන් පොලිසියට අරගෙන ආවා. வீட்டுக்குள்ளே புகுந்து என்னை கைது செய்து போலீஸ் நிலையம் கொண்டு வந்து வைத்திருந்தார்கள். පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පෙරවරු 7 සිට පසළොව 5 දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ සමගින් ලයිව් එකේ තුලින් අදට අපි සමුගන්නවා. මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර යලි හමුවීම රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.